හරි යන්ත්‍ර විද්‍යාව පාඩම ගත්තාම දැන් මුලින්ම අපිට කතා කරන්න තියෙන්නේ සාපේක්ෂ චලිතය කියන කොටස. හරි මුලින්ම තියෙන්නේ සාපේක්ෂ චලිතය. මාතෘකාව ලියා ගන්නකො සාපේක්ෂ චලිතය කියන සාපේක්ෂ චලිතය. මාතෘකාව සාපේක්ෂ චලිතය. ඔයාලට මම කියන එක ඇහෙනව නේද හොඳට? මම කියන එක ඇහෙනවද? මම කියන එක පැහැදිලිව ඇහෙනවද? ඕකේ. හරි. මාතෘකාව සාපේක්ෂ චලිතය. හරි. දැන් බලමු පොඩ්ඩක් අපි මේ සාපේක්ෂ චලිතයේ ඉස්සෙල්ලාම කතා කරනවා සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ මොකක්ද කියලා. සාපේක්ෂ ප්‍රවේගය කියලා රාශියක් සැලකනවා. මොකක්ද මේ සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ කියන එක තමයි මුලින්ම අපි සාකච්ඡා කරන්නේ. හරි මම කියන්නේ එහෙම කියනවා. දැන් පාරක වාහනයක් යනවා. මොකද පාරක වාහනයක් යනවා. හරිද? මේ වාහනේ වේගය අපි කියනවා නම් පැයට කිලෝමීටර් 40යි කියලා හිතන්න. පැයට කිලෝමීටර් 40යි කියලා කියනවා. දැන් මෙහෙම කියන්නේ පොළොව නිශ්චලයි කියලා හිතාගෙන. මෙහෙම කියන්නේ පොළොව නිශ්චලයි කියලා හිතාගෙන. ඒ වුණාට ඇත්තටම පොළොව නිශ්චලයිද? නෑ. ඇත්තටම පොළොව නිශ්චල නෑ. පොළොව ගමන් කරනවා. පෘථිවිය තමන් වටාත් කැරකෙනවා. ඒ වගේම සූර්යයා වටාත් කැරකෙනවා. හරි සූර්යයා වටාත් කැරකෙනවා. තමන් වටාත් කැරකෙනවා. හරි ඒත් අපි පොළොව නිශ්චලයි කියලා හිතාගෙන තමයි මේ ප්‍රවේගය ඉදිරිපත් කරන්නේ. ඇයි අපිට එහෙම කරන්න වෙන්නේ? අද පොළොවේ ප්‍රවේගයත් එකතු කරලා මොටර රථයේ ප්‍රවේගය කිව්ව කියන්නේ. කියන්නේ පොළොව නිශ්චලයි කියලා හිතන්නේ නැතුව පොළොවේ ප්‍රවේගයත් එකතු කරලා කියන මොටර රථයේ ප්‍රවේගය මෙච්චරයි කියලා. හරිද? හැබැයි දැන් පෘථුවියේ තියෙන්නේ සූර්යග්‍රහ මණ්ඩලයේ. සූර්යග්‍රහ මණ්ඩලයේ නිශ්චලත් නැහැ. සූර්යග්‍රහ මණ්ඩලයේ තුල පෘථුවිය ගමන් කරනවා වගේම සූර්යග්‍රහ මණ්ඩලයේ පිටින්මත් ගමන් කරනවා. හරි? ඒතර ඒකත් එකතු කරා කියන්නේ මේ ප්‍රවේගයට. හරි? සූර්යග්‍රහ මණ්ඩලය තියෙන්නේ ශීරපතය තුලනේ. හරි? එතකොට ශීරපතයත් ගමන් කරනවා. ඒ කෙලවරක් වෙන්නේ නැහැ. හරි? ඒකින්ද එහෙම කරන්න බෑ අපිට. ඔක්කොම ප්‍රවේග ටික එකතු කරගෙන ගියාට ඔක ඉවරයක් වෙන්නේ නැති හින්දා අපි පෘථුවියේ නිශ්චලයි කියලා හිතාගෙන ඊට අනුරූපව තමයි මොටර රථයේ ප්‍රවේගය ඉදිරිපත් කරන්නේ. අන්න එහෙම පෘථුවිය නිශ්චලයි කියලා හිතාගෙන නිශ්චල නැති පෘථුවිය නිශ්චලයි කියලා හිතාගෙන ඊට අනුරූපව මේ මොටර රථයේ ප්‍රවේගය ඉදිරිපත් කරොත් ඒකට අපි කියනවා පෘථුවියට සාපේක්ෂව මොටර රථයේ ප්‍රවේගය කියලා. පෘථුවියට සාපේක්ෂව මොටර රථයේ ප්‍රවේගය. එහෙනම් තේරුම් ගන්න සාපේක්ෂ ප්‍රවේගයක් කියලා කියන්නේ නිශ්චල නැති එක්කෙනෙක් නිශ්චලයි කියලා හිතාගෙන ඒකට අනුරූපව තව එක්කෙනෙක්ගේ ප්‍රවේගය ඉදිරිපත් කරොත් ඒකට කියනවා මොකද්ද? සාපේක්ෂ ප්‍රවේගය කියලා. හරි සාපේක්ෂ ප්‍රවේගය කියලා කියන්නේ නිශ්චල නැති එක්කෙනෙක් නිශ්චලයි කියලා හිතාගෙන ඊට අනුරූපව තව එක්කෙනෙක්ගේ ප්‍රවේගයක් ඉදිරිපත් කරොත් ඒකට කියනවා එයාගේ සාපේක්ෂ ප්‍රවේගයක් කියලා. හරිද? එහෙනම් නිශ්චල නොමැති පෘථුවිය නිශ්චලයි කියලා හිතාගෙන යම්කිසි වස්තුවක ප්‍රවේගයක් ඉදිරිපත් කරොත් ඒකට කියන්නේ පෘථුවියට සාපේක්ෂව ප්‍රවේගය. දැන් අපි සෑම වස්තුවකම ප්‍රවේගය ඉදිරිපත් කරන්න ගියොත් ඉදිරිපත් කරන්නේ පෘථුවියට සාපේක්ෂව. හරි අපි පෘථුවියේ ප්‍රවේගයකට එකතු කරලා ගන්නෙ නැහැ. හරි පැහැදිලිද? දැන් අපි ඕනම වාහනයක වේගය කියද්දී ඒ වේගය කියන්නේ පෘථුවියට සාපේක්ෂව. පැහැදිලිද? හරි මම තව උදාහරණයක් ගන්නවා මේ සාපේක්ෂ කියන වචනෙට. හරි සාපේක්ෂ කියන වචනෙට තව උදාහරණයක් ගන්නම්.
බලන්න දැන් උෂ්ණත්වය මනිනවා සෙල්සියස් අංශක වලින් හරිද සෙල්සියස් අංශක වලින් මනිනවා හැබැයි සෙල්සියස් බිඳුව කියලා කියන්නේ මේ ලෝකේ තියෙන අඩුම උෂ්ණත්වය නෙමෙයි හරිද ඊට වඩා අඩු වගේක් තියෙනවා සෙල්සියස් 10 තියෙන්න පුළුවන් හරිද එතකොට මේ ලෝකේ තියෙන අඩුම එකට නැතුව වෙනත් අපි කැමති ස්ථානයකට බිඳුවයි කියලා දාගෙන තමයි සෙල්සියස් පරිමාණයේ උෂ්ණත්වය මනින්නේ. ඒකින් අපි කියනවා සෙල්සියස් පරිමාණයට සාපේක්ෂ උෂ්ණත්ව පරිමාණයක් කියලා. මොන උෂ්ණත්ව පරිමාණයක්ද? සාපේක්ෂ උෂ්ණත්ව පරිමාණය. උෂ්ණත්වය මනින්න තව කෙල්වින් ගන්නවනේ. කෙල්වින් බිඳුව කියලා කියන්නේ විශ්වයේ තියෙන්න පුළුවන් අඩුම උෂ්ණත්වය. මොකද්ද කෙල්වින් බිඳුව කියලා කියන්නේ? විශ්වයේ තියෙන්න පුළුවන් අඩුම උෂ්ණත්වය. එතකොට ඒක සාපේක්ෂ නැහැ. ඒ අඩුම එකටනේ බිඳුව කියලා දෙන්නේ. ඒක නිරපේක්ෂයි එතකොට. සාපේක්ෂ කියන්නේ විරුද්ධ පදේ නිරපේක්ෂ. හරිද? ආයෙනම් මේ අදහසම තමයි එතකොට සාපේක්ෂ කියන්නේ තියෙන්නේ. හරි සාපේක්ෂය කියන්නේ බිඳුව නොවන එකට බිඳුවයි කියලා හිතාගෙන ඊට අනුරූපව තවත් එකක අගේ ඉදිරිපත් කරොත් ඒකට කියනවා සාපේක්ෂව ගන්නවා කියලා. ප්‍රවේගයත් එහෙමයි. සාපේක්ෂ ප්‍රවේගය. පැහැදිලිද? හරි? හරි. ලියා ගන්නවා මෙහෙම. ලියන්න මෙහෙම. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ලියන්න මෙහෙම. අනුමාත්‍රිකාව දාගන්නකො සාපේක්ෂ ප්‍රවේගය කියලා. සාපේක්ෂ චලිතයට අනුමාත්‍රිකාව සාපේක්ෂ ප්‍රවේගය. අනුමාත්‍රිකාව සාපේක්ෂ ප්‍රවේගය. ඒ යටතේ ලියන්න නිශ්චල නොමැති රාමුවක මේ පොළව මෝටර රථය ඒ වගේ ඒවට කියනවා රාමු කියලා. හරි රාමු කියලා තමයි මේ පාඩකෙට හඳුන්වන්නේ. නිශ්චල නොමැති රාමුවක ප්‍රවේගයේ ශූන්‍යයි සලකා නිශ්චල නොමැති රාමුවක ප්‍රවේගයේ ශූන්‍යයි සලකා ඊට අනුරූපව වෙනත් රාමුවක ප්‍රවේගය ඉදිරිපත් කළහොත් එය සාපේක්ෂ ප්‍රවේගයක් ලෙස හඳුන්වනු ලැබේ. එය සාපේක්ෂ ප්‍රවේගයක් ලෙස හඳුන්වනු ලැබේ. එකට කියනවා සාපේක්ෂ ප්‍රවේගයක් කියලා. උදාහරණ කීපයක් බලමු. මේ රූපය අඳින්නකො පළවෙනි උදාහරණය. කියන්න මෙම මෝටර රථයේ ප්‍රවේගය පැයට කිලෝමීටර් 40කි. මෙම මෝටර රථයේ ප්‍රවේගය පැයට කිලෝමීටර් 40කි. එය ඉදිරිපත් කොට ඇත්තේ පෘථුවිය නිශ්චලයයි සලකා බැවින්
එය ඉදිරිපත් කොට ඇත්තේ පෘථුවිය නිශ්චලයයි සලකා බැවින් ඉදිරිපත් කොට ඇත්තේ පෘථුවිය නිශ්චලයයි සලකා බැවින් පැයට කිලෝමීටර 40 යනු පෘථුවියට සාපේක්ෂව පැයට කිලෝමීටර 40 යනු පෘථුවියට සාපේක්ෂව මෝටර රථයේ ප්‍රවේගයයි පැයට කිලෝමීටර 40 යනු පෘථුවියට සාපේක්ෂව මෝටර රථයේ ප්‍රවේගයයි පෘථුවියට සාපේක්ෂව මෝටර රථයේ ප්‍රවේගයයි ඊට පස්සේ දෙවෙනි උදාහරණය ඉතින් බලාගෙන ඉන්න දැන් ඔන්න ඍජු මාර්ගයක A හා B කියලා මෝටර රථ දෙකක් එකම දිශාවට යනවා පෙන්නලා තියෙනවා මේකේ ප්‍රවේගය පැයට කිලෝමීටර් 10යි මේකේ ප්‍රවේගය පැයට කිලෝමීටර් 20යි දැන් අපිට කියනවා කියලා හිතන්න A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය මොකක්ද අහන්නේ A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය අහනවා කියලා හිතන්න A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය අහනවා. ඒතර A ට සාපේක්ෂව කිව්වහම A නිශ්චලයි කියලා හිතා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ 10 කියන අගය බිඳුවයි කියලා හිතා ගන්න ඕනේ. 10 කියන ස්ථානයේ බිඳුවයි කියලා හිතාගත්තාම 20 කියන්නේ කීයද? ඒ කියන්නේ කීයක් තව ගණන් කරන්න ඕනේද ඉස්සරහට? කියන්න බලන්න. 10 කියන ස්ථානයේ බිඳුවයි කියලා හිතාගත්තාම 20 දක්වා ඉලක්කම් කීයක් ගණන් කරන්න ඕනේද? කියන්න උත්තරේ. උත්තරේ කියන්න. 10 කියන ඉලක්කම බිඳුවයි කියලා හිතුවාම 20 දක්වා තව කීයක් ගණන් කරන්න ඕනේද? උත්තරේ දාන්න. ඔව් 10යි නේ. 10 කියන ස්ථානයේ බිඳුවයි කියලා හිතාගත්තාම 20 දක්වා ගණන් කරන්න තියෙන ඉලක්කම් 10යි. හරි සරලයි. හරි. එතකොට A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය කියලා කියන්නේ මේ පැත්තට කිලෝමීටර් පැයට කිලෝමීටර් 10යි. පැහැදිලිද? මෙයා නිශ්චලයි කියලා හිතාගත්තාම එයාට වඩා මෙයා වැඩි 10යි. ඒතර සාපේක්ෂ ප්‍රවේගය වෙන්නේ කීයද? පැයට කිලෝමීටර් 10යි. තේරුණාද? හරි. දෙවෙනි උදාහරණය කියන රූපය අඳින්න ඉස්සෙල්ලා රූපය අඳින්න. දෙවෙනි උදාහරණයේ රූපය අඳින්න. දෙවෙනි උදාහරණයේ රූපය අඳින්න.
ලියන්න මෙහෙම ලියන්න ඒ මෝටර රථය නිශ්චලයයි සැලකූ විට කැපිටල් A මෝටර රථය නිශ්චලයයි සැලකූ විට පැයට කිලෝමීටර් 10 යන අගය සඳහා පැයට කිලෝමීටර් 10 යන අගය සඳහා ශූන්‍ය ආදේශ කළ යුතුය. ශූන්‍ය ආදේශ කළ යුතුය. එතෙන් සිට ශූන්‍ය ආදේශ කළ යුතුය. ඊට පස්සේ එතෙන් සිට පැයට කිලෝමීටර් 20 දක්වා ගණන් කළ විට එතෙන් සිට පැයට කිලෝමීටර් 20 දක්වා ගණන් කළ විට ලැබෙන අගය වනුයේ පැයට කිලෝමීටර් 10කි. ලැබෙන අගය වනුයේ පැයට කිලෝමීටර් 10කි. එම නිසා කියලා දාලා පහලින් ලියන්න Aට සාපේක්ෂව B ගේ ප්‍රවේගය පැයට කිලෝමීටර් 10යි. Aට සාපේක්ෂව B ගේ ප්‍රවේගය පැයට කිලෝමීටර් 10යි. Aට සාපේක්ෂව B ගේ ප්‍රවේගය පැයට කිලෝමීටර් 10යි. හරි. හරි මේක ලියන්න බලන්න Aට සාපේක්ෂව B ගේ ප්‍රවේගය Aට සාපේක්ෂව B ගේ ප්‍රවේගය ලියන්න බලන්න 22 තියෙන්නේ මෙතන 22යි 2යි Aට සාපේක්ෂව B ගේ ප්‍රවේගය කරන්න තියෙන මොකක්ද 2 කියන අගය බිඳුව කියලා හිතා ගන්න තියෙන්නේ 2 බිඳුවයි කියලා හිතාගත්තාම 22ට ගණන් කරද්දී 20යින් තව ගණන් කරන්න ඕනේ. එහෙනම් 20 එන්නේ උත්තරේ. Aට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. Aට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. කොච්චරද දෙන්නේ? පැයට කිලෝමීටර් 20යි මේ පැත්තට කියලා එන්නේ. හරි. Aට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. දෙක කියන ස්ථානයේ බිඳුවයි කියලා හිතාගත්තා. එතන ඉඳන් 22ට ගණන් කරාම 20යි එන්නේ. හරි. එහෙමයි ගන්න. හරි. මේ Aට සාපේක්ෂව B ගේ ප්‍රවේගය කියන එක මෙහෙම අංකණය කරනවා. හරි අංකණයක් තියෙනවා. මේක මේ වචනේ ලියපු එකට අංකණයක් තියෙනවා. ඒ අංකණය දැක්ක ගමන් මේක තේරුම් ගන්න ඕනේ අපි. හරි. Aට සාපේක්ෂව B ගේ ප්‍රවේගය කිව්වම මෙන්න මෙහෙම ලියන්නේ. Aට කිව්වම A දෙවෙනියට B පළවෙනියට ලියනවා.
b, a v b, a කිව්වොත් මේකේ තේරුම මොකද්ද? a ට සාපේක්ෂව b ගේ ප්‍රවේගය. a ට සාපේක්ෂව b ගේ ප්‍රවේගය තමයි මේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ v a, b කිව්වොත් ඒ මොකද්ද? ඒ කියන්නේ අනිත් පැත්තේ b ට සාපේක්ෂව a ගේ ප්‍රවේගය. පැහැදිලිද? ඔන්නෝම අංකණය කරනවා. හරි. මේක චුට්ටක් ලියා ගන්නකො, කොටුවක් දාලා ලියා ගන්න. හරි. b ට සාපේක්ෂව a ගේ ප්‍රවේගය. හරි. දැන් අපි මේ වගේ තැන්වල මේ a ට සාපේක්ෂව b ගේ ප්‍රවේගය හිව්වේ තර්ක කරලානේ. ඒ කියන්නේ සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ මොකද්ද? එක්කෙනෙක්ගේ ප්‍රවේගය බිඳුව කියලා හිතුවාම අනිත් එක්කෙනාගේ අගය. එහෙනම් දෙක බිඳුව කරලා එතනින් නම් 22ට ගණන් කරාම කීයක් එනවද කියලානේ බැලුවේ. ඕක තර්ක කරන්න නැතුව එකපාර සුළු කරලා ගන්න පොඩි ක්‍රමයක් තියෙනවා. හරිද? ඒකට අපි කියනවා සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය කියලා. හරි මොකද්ද? සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය කියලා එකට කියන්නේ. සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය. හරිද? සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය. එකකින් කියවෙන්නේ මෙන්න මෙහෙම සම්බන්ධයක්. හිතන්නකො A B C කියලා රාමු තුනක් තියෙනවා. මේ තියෙන රාමු තුනක්. හරි A B C කියලා රාමු තුනක් තියෙනවා. හරිද? මෙතෙන්දී B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය කියන එක ලියන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා මෙන්න මෙහෙම. මේකම මෙහෙමත් ලියුව හැකියි. B A, C ධන B C, B කියලා ලියුව හැකියි. මේ තුන්වෙනි රාමුවක් ඇසුරෙන් ලියා ගන්න පුළුවන් A, B කියන එක. මේ දෙක ඈත් වෙනවා C දෙක මැදට. මේ තියෙන්නේ C ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය. මේ තියෙන්නේ B ට සාපේක්ෂව C ගේ ප්‍රවේගය. කොහොම ලියන්න පුළුවන්? මේකට කියනවා සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය කියලා. හරිද? ඊට පස්සේ V A, C ඕනේ නම් ලියන්න පුළුවන් V A, B ධන V B, C රටාව තේරුම් ගන්න යන හරි. කොහොම ලියා ගන්න පුළුවන්? තව එකක් ලියමු. V B, C A දාලා ලියනවා නම් V B, A ධන V A, C කියලා ලියන්න පුළුවන්. කොහොම ලියන්න පුළුවන්? මෙන්න මේකට කියනවා සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය කියලා. මොකද්ද සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය? හරි. අනුමාත්‍රිකාව දාගන්නකො සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය කියලා. අනුමාත්‍රිකාව සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය. සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය අනුමාත්‍රිකාව. හරි.
ලියාගන්න මෙහෙම රාමු තුනක सापेक्ष प्रवेग अतर राम तुनक सापेक्ष प्रवेग अतर संबंधतावे सापेक्ष प्रवेग मूलधर्मයේ මගින් राम तुनक सापेक्ष प्रवेग अतर संबंधतावे सापेक्ष प्रवेग मूलधर्मයේ මගින් ඉදිරිපත් කරනු ලැබේ. सापेक्ष प्रवेग मूलधर्मයේ මගින් ඉදිරිපත් කරනු ලැබේ. तर A B C කියන්නේ රාම තුන මේ විදිහට ලියන්න පුළුවන්. තුනම ලියා ගන්නකො. A B C කියන්නේ රාම තුන කියලා ලියලා තුනම ලියා ගන්න. ඔය ආකාරයට එන්නේ හරි. ඊපස්සේ මෙන්න මේක හොඳට බලා ගන්න. ඔකෙන් උදාහරණයක් කරන්න කලින් මෙන්න මේ කාරණාවත් හොඳට බලා ගන්න. දැන් ඔන්න පාරයිනේ ගහක් තියෙනවා. හරි? පාරයිනේ තියෙනවා ගහක්. හරි? මේ වාහනයක පාරේ යමින් ඉන්නවා කියලා හිතන්න v ප්‍රවේගය. හරි? පාරේ වාහනයක යනවා v කියලා ප්‍රවේගය. දැන් ගහට ඇස් තිබ්බා නම් කියන්නේ ගහට පේනවා නම් ගහ දකිනවා කාර් එක v ප්‍රවේගයෙන් යනවා කියලා. අපි මෝටර රථය කියන රාමුව ගමු c කියලා. මෝටර රථයේ c. ගහගමු කියන්නේ වලියක් නෙමෙයි. ගස කියන රාමුව ගමු t කියලා. හරිද? පොළොව ගමු. පොළොව නෑ. මේක විතරක් ගමුකෝ. හරිද? ගහට පේන විදිහට මෝටර රථයේ ප්‍රවේගය කියලා කියන්නේ ගසට සාපේක්ෂව මෝටර රථයේ ප්‍රවේගය. ඒ කියන්නේ v c, t. හරිද? ගහට සාපේක්ෂව මෝටර රථයේ ප්‍රවේගය. ඒක ගහට පේන්නේ මෝටර රථය v වේගයෙන් මෙහාට යනවනේ. ඒක මෙහාට v. දැන් ඔයාලා වාහන වල යද්දි ගස් දිහා බලලා ඇතිනේ. හරිද? වාහනයක යන ගමන් අපි ගහක් දිහා බැලුවාම අපිට පේන්නේ අපි යන පැත්තට විරුද්ධ පැත්තට ගහ චලනය වෙනවා වගේ පේන්නේ. තේරුණාද? මොකද්ද? අපි යන පැත්තට විරුද්ධ පැත්තට ගහ චලනය වෙනවා වගේ තමයි අපිට පේන්නේ. හරිද? එහෙමනේ පේන්නේ. ඒ කියන්නේ කාර් එකේ ඉන්න කෙනෙක්ට පේන්නේ ගහ v වේගෙන් අනිත් පැත්තට යනවා වගේ. හරිද? ඒ කියන්නේ කාර් එකට පේන විදිහ කියන්නේ කාර්යයට සාපේක්ෂව c ට සාපේක්ෂව t ගේ ප්‍රවේගය තියෙන්න ඕනේ අනිත් පැත්තට v මෙහාට v. හරිද? මේකම තව ලියන්න පුළුවන් වුණා මෙහෙම මුලට ඍණ ලකුණක් දාලා දෛශිකයේ පැත්ත මාරු කරලා ලියන්නත් පුළුවන්. එහෙනම් v t c කියන එක එක්ක මෙහෙම ලියන්නත් පුළුවන්
නැත්තම් මෙහෙම ලියන්නත් පුළුවන්. දැන් මේකේ මට කියන්න ඕනුනේ මේ ක්‍රමාවෙන් දෙපැත්තේ රාමු දෙක මාරු වෙලා තිබ්බොත් දැන් VT, C කියන්නේ දකුණු පැත්තට V. එහෙනම් අපෙන් අහනවා VT, C. දැන් C, T කියන්නේ දකුණු පැත්තට V. අපෙන් අහනවා T, C. එතකොට කරන්න තියෙන්නේ එක්ක මේකේ දිශාව මාරු කරලා උත්තර දෙන එක. නැත්තම් දිශාව එහෙමම තියෙද්දි ලකුණ මාරු කරලා උත්තර දෙන එක. හරි? ඒක ඕක කරත් හරි දෙකෙන් එකක්. පැහැදිලිද? හරි? දෙකෙන් එකයි. හරි. එහෙනම් මොකද කරන්නේ? ඔන්න අපිට දත්තයක් දීලා තියෙනවා, සාපේක්ෂ ප්‍රවේගයක් දීලා තියෙනවා. ඒකෙම ක්‍රමාවෙන් දෙපැත්තේ රාමු දෙක මාරු කරලා හවුවොත් එක්කෝ දිශා මාරු කරලා ආදේශ කරන්න ඕනේ, නැත්නම් ඍණ ලකුණක් එක්ක ඒ දිශාව තියෙද්දි ආදේශ කරන්න ඕනේ. පැහැදිලිද? හරි? හරි. ලියා ගන්නවා මෙහෙම. ලියන්න. ලියන්නේ යම් කිසි සාපේක්ෂ ප්‍රවේගයක් දී ඇති විට එහි ක්‍රමාවෙන් දෙපස රාමු දෙක මාරු කළහොත් ප්‍රවේගයේ දිශාව මාරු කොට හෝ ලකුණ මාරු කොට එක්ක දිශාව මාරු කරනවා නැත්නම් ලකුණ මාරු කරනවා. හරි? ලකුණ මාරු කොට ආදේශ කළ යුතුය. ඒ කියන්නේ මෙහෙමයි. V1, B කියන්නේ B ට සාපේක්ෂව A කියන්නේ දකුණු පැත්තට 10යි ms ඍණ 1 නම්. හරි? VB, A කියන්නේ එක්ක වමට 10යි. නැත්තම් මේක හෝ දකුණටම තියෙද්දි ඍණ 10යි කියලා ලියන්න පුළුවන්. මෙන්න මේක ලියා ගන්න උදාහරණයක්. නේද? හොඳයි, සාපේක්ෂ ප්‍රවේග මුල් ධර්මයේ උදාහරණයක් කරලා පෙන්නන්නම්. හොඳට අහගෙන ඉන්න. හරි? දැන් අපි කලින් ගත්තනේ අර A හා B මෝටර දෙකක්. එකක් පැයට කිලෝමීටර් 10 ප්‍රවේගයෙන් දකුණු පැත්තට යනවා. අනික
පැයට කිලෝමීටර් 20ක ප්‍රවේගයෙන් දකුණු පැත්තට යනවා කියලා ගත්තානේ. කොහොම ගත්තානේ. හරිද? මේකෙදි අපි තර්ක කරලා කිව්වා 10ට බිඳුව ආදේශ කරොත් එතනින් ඉඳන් ගණන් කරන්න ඕනේ තව 10යි. එහෙනම් A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය කියන්නේ 10යි කියලා තර්කයෙන් කිව්වා. හරිද? එහෙනම් ඕකම ගන්න පුළුවන් වෙන්න බෑ සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයෙන්. හරිද? සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයෙන් ඔක් ගන්න මෙන්න මෙහෙමයි. හරි? දැන් මේ පැයට කිලෝමීටර් 10 කියන්නේ කාට සාපේක්ෂවද? ඒ පොළොවට සාපේක්ෂව. පොළොව නිශ්චලයි කියලා හිතාගෙන තමයි අපි මේ ලෝකේ තියෙන සියලුම ප්‍රවේග ඉදිරිපත් කරන්නේ. එහෙනම් මොකක් හරි ගානක නිකාම ප්‍රවේගයක් දුන්නොත් ඒකේ තේරුම මොකද්ද? පොළොවට සාපේක්ෂව ඒකේ ප්‍රවේගය කියන එක. එහෙනම් මෙතෙන්දී අපි පොළොව E කියලා හඳුන්වමු. පොළොව ගමු E කියලා. පොළොවේ රාමුව E කියලා ගන්නවා. එතකොට මෙතන දීලා තියෙනවා V A, E පොළොවට සාපේක්ෂව A ගේ ප්‍රවේගය. කීයද? දකුණු පැත්තට 10යි. ඊට පස්සේ පොළොවට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. V B, E 20යි කොහෙටද? දකුණු පැත්තට. මොකක්ද අපිට ඕනේ? V B, A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ දැම්මොත් කොහොමද ලියන්න පුළුවන්? V B, E රටාවට ලියන්න V B, E ධන V E, හරි දැන් ආදේශ කරන්න තියෙන්නේ V B, E කියන්නේ 20යිනේ. කොයි පැත්තට දිශාවද ගත්ත දිශාව අනිවාර්යෙන් දාන්න ඕනේ. 20යි දකුණට. දැන් අපි දන්නේ V A, දකුණු පැත්තට 10යි කියලා. හැබැයි අපිට ඕනේ මොකද්ද? රාමු දෙක මාරු වෙච්ච එක. එහෙනම් එක්ක ලකුණ මාරු කරලා ආදේශ කරන්න පුළුවන්. නැත්නම් දිශාව මාරු කරලා දාන්න පුළුවන්. මම ලකුණ මාරු කරලා දාන්නම්. ධන දෙමිච්ච එක ඍණ දානවා. හරි දැන් එකම දිශාවටින් දෛශික දෙකක් අඩු කරන්න තියෙන්නේ. එහෙම ප්‍රශ්නයක් නෑ අඩු කරන්න පුළුවන් කෙලින්ම එකම දිශාවටනේ. 20 10. ඒකට කීයෙන් 10යි. හරි. එහෙනම් පැයට කිලෝමීටර් 10යි දකුණු පැත්තට කියලා උත්තරේ එනවා. ඉතින් අර තර්ක කරලා ගත්ත එකම අපි සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ දාලා ගත්තා. පැහැදිලිද? හරි. හරි. උදාහරණයක් කියලා දාලා මේක ලියා ගන්නකො. මේ පැයට කිලෝමීටර් 10යි ඉන්නේ. මේ හදන හැටි හරියට තේරුම් ගන්න. ඇයි මෙතන ඉන්න දැම්මේ? මේ දෙක මාරු වෙලා තියෙන හින්දා හරි.
හරි නේද? අපි තව උදාහරණයක් බලමු. තව එකක් බලමු. මෙතන අහනවා කියලා හිතන්නකෝ A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. මොකක්ද අහන්නේ? A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය අහනවා. මෙතනත් මම පොළොව කියන රාමුව නම් කරගන්නවා E කියලා. ඒතර මේ ඉස්සෙල්ලාම දීලා තියෙනවා V ඒකමයි පොළොවට සාපේක්ෂව A ගේ ප්‍රවේගය. කීයද? 10යි දකුණට දිශාවත් එක්ක දානවා. ඊට පස්සේ දීලා තියෙනවා පොළොවට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. V B,I කීයද? 20යි වමට. අපිට ඕනේ V B,A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. ඒක සමානයි V B,E ධන V E,A V B,E කියලා කියන්නේ 20යි වමට. දැන් අපිට ඕන වෙලා තියෙන්නේ E,A මෙතන තියෙන්නේ A,I. හරිද? දැන් මේකේ දිශාවටම හදාගත්තා නම් ලේසියි. ඒකෙන් නම් මෙතෙන්දී ලකුණ මාරු කරන්නේ නැතුව මම දිශාව මාරු කරලා ආදේශ කරනවා. ඕක කරත් එකයි හරි. ඒක අවස්ථානුකූලව හිතන්න. දැන් 20යි 10යි එකම දිශාවට තියෙන දාන එකතු වෙනවා 30යි වමට. එහෙනම් පැයට කිලෝමීටර් 30ක් එනවා වම් පැත්තට. දැන් නිකම්ම හිතන්නකො අපි ඉස්සරහට යද්දී අපේ මුහුණට කියන්නේ මුහුණලා වාහනයක් එනවා. එතකොට අපිට සාමාන්‍යයෙන් මෙයාගේ ඇත්ත වේගයට වඩා වැඩි වේගයක් පේන්න ඕනේ. ඒ අපි ලඟ වෙනවනේ. එහෙනම් මෙයාට හිතෙන්නේ මෙයාගේ වේගය තව ටිකක් වැඩි වෙලා පේන්නේ. එතකොට ඒකයි මෙහෙම උත්තරයක් එන්නේ. හරි? හරි දෙවෙනි උදාහරණේ ලියා ගන්නකො දෙවෙනි උදාහරණය. අපි තුන්වෙනි ගානට යමු.
තුන්වෙනි ගාන ඔයාලට තනියෙන් හදාගන්න දෙන්නවා. ලියා ගන්නකො. ඍජු තිරස් මාර්ගයක A හා B ඍජු තිරස් මාර්ගයක A හා B මෝටර රථ දෙකක් පැයට කිලෝමීටර් 20 හා පැයට කිලෝමීටර් 20 හා පැයට කිලෝමීටර් 30 ප්‍රවේගවලින් එකම දිශාවට ගමන් කරනුයේ බීට පිටුපසින් A පවතින පරිදි බීට පිටුපසින් A පවතින පරිදි වේ. බීට පිටුපසින් A පවතින පරිදි වේ. Aට සාපේක්ෂව B ගේ ප්‍රවේගය සොයන්න. Aට සාපේක්ෂව B ගේ ප්‍රවේගය සොයන්න. හරි. දල රූප සරහනක් ඇඳලා රූපයට අනුව දිශා ලකුණු කරලා ගානක් දාන්න. හරි. දැන් එකෙක් කියලා දැන් කෙනෙක් ගන්න පුළුවන් වාහන මෙහෙට යනවා කියලා, තව කෙනෙක් ගන්න පුළුවන් මෙහෙට යනවා කියලා. හරි. ඒ කොහොම ගත්තත් එකම උත්තරේ එන්නේ තමන්ගේ රූපේට අනුව තමයි ගාන හදන්න තියෙන්නේ. හරි. එහෙනම් රූපේ ඉතාල දෙකක්. හරි හදන්නකො.
බලාගන්න දැන් කියන විදිහට රුපියල් දෙන්න ඕනේ B ගේ ප්‍රවේගය පැයට කිලෝමීටර් 30යි B ට පිටිපස්සෙන් තමයි A යන්නේ පැයට කිලෝමීටර් 20ක ප්‍රවේගයෙන් දැන් අපෙන් අහන්නේ A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය අපි ඉස්සෙල්ලා ගමු පොළොව කියන්නේ E කියලා. හරි පොළොව E. දැන් අපි දන්නේ මොනවද? පොළොවට සාපේක්ෂව A ගේ ප්‍රවේගය දන්නවා. කොච්චරද? පැයට කිලෝමීටර් 20යි. කියන්නේ දකුණු පැත්තට 20යි. පොළොවට සාපේක්ෂව B ගේ ප්‍රවේගය දන්නවා. V B, E දන්නවා. කොච්චරද? පැයට කිලෝමීටර් 30යි. හරිද? මොකක්ද අපි ගන්න ඕනේ A ට සාපේක්ෂව B. ඒ කියන්නේ V B, A. ඒට කිව්වම මේ දෙවෙනියට එන්නේ හරි. මේක ලියන්න පුළුවන් සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයට අනුව V B, E ධන V E, A කියලා. හරි? කොහොමද ලියාගත්තේ? දැන් V B, E කියන්නේ කෙලින්ම 30යි. අපි දන්නේ V A, අහන්නේ E, මේකේ දිශාවටම එන්න ආදේශ කරන්න නම් ලකුණ මාරු කරලායි දාන්න ඕනේ. හරි? එහෙනම් 30න් 20 අඩු වෙනවා. පැයට කිලෝමීටර 10යි දකුණු පැත්තට. දිශාව දාන්න ඕනේ අනිවාර්යයෙන්ම උත්තරේට. හරි? කොහොම එන්නේ? හරි අඩුපාඩු තියෙනම් හදාගන්න. හරි. ඊළඟ ගාන ටිකක් හිතන්න තියෙන ගානක් දෙන්නම්. ඊළඟට එන නිශ්චල ජලයේ පුද්ගලයෙකුට නිශ්චල ජලයේ පුද්ගලයෙකුට දෙකයි ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් පිහිනිය හැක නිශ්චල ජලයේ පුද්ගලයෙකුට දෙකයි ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් පිහිනිය හැක ගඟක් එකයි ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් ගඟක්
එකයි ms වෙන එක ප්‍රවේගයේ ගලන විට ගඟේ පහළට පුද්ගලයා පිහිනන වේගය සොයන්න. පුද්ගලයා පිහිනන වේගය සොයන්න. ගඟේ පහළට පුද්ගලයා පිහිනන වේගය සොයන්න. හරි. මම කියා දෙන්න හොඳට අහගෙන ඉන්න. දැන් මම කියවනේ රූපේ තමයි වැදගත්ම කියලා නේ. දැන් හරියට රූපය යන ගන්නවා ඉස්සෙල්ලා. හරි. අපි ගමු ජලය. ගඟේ යන්නේ ජලයේ. ඒක ගඟ නෙමෙයි ජලය කියලා ගමු. හරි. ජලයේ රාමුව W කියලා ගන්නවා. හරි වෝටර්. හරි W කියලා ගමු. ඊට පස්සේ පුද්ගලයා ඔය P කියලා ගමු. පුද්ගලයා P. සාහිත්‍ය හැම වෙලෙම පොළව අවශ්‍ය වෙනවනේ. පොළව E කියලා ගමු. දැන් අපි හිතමු ජලය ගලාගෙන යන්නේ මේ පැත්තට කියලා. එකයි ms එක ප්‍රවේගයෙන්. හරි. දැන් පුද්ගලයා යන්න ඕනේ ගඟේ පහළට. හරි. දැන් අපි දන්නවා පොළවට සාපේක්ෂව ජලයේ ප්‍රවේගය තමයි මේ එක කියලා කියන්නේ. දැන් ධර්ම කාරණා ලියා ගන්න ඕනේ. පොළවට සාපේක්ෂව ජලයේ ප්‍රවේගය 1 ms වෙන එක. ඊළඟ ගැටලුව තියෙන්නේ දැන් නිශ්චල ජලයේ පුද්ගලයාගේ ප්‍රවේගය කියන්නේ පොළවට සාපේක්ෂව පුද්ගලයාගේ ප්‍රවේගයද නැත්නම් ජලයට සාපේක්ෂවද කියන එක. හරි? හොඳට හිතන්න. මේ ගානෙදී ජලය ගලන අවස්ථාවක් ගැන සලකන්න තියෙනවා. ගඟේ ජලය ගලනවා. හරිද? අපිට දීලා තියෙන්නේ නිශ්චල ජලය. ඒ කියන්නේ ඇත්තටම ගලන ජලය නිශ්චල කරාට පස්සේ පුද්ගලයාගේ ප්‍රවේගය තමයි දීලා තියෙන්නේ. එහෙනම් ගලන ජලය නිශ්චල කරා නම් ප්‍රවේගයක් තියෙන එක්කෙනෙක්ගේ ප්‍රවේගය 0යි කියලා හිතුවා නම් එතකොට එයාට සාපේක්ෂව ඉදිරිපත් කරන්නේ. එහෙනම් මේ නිශ්චල ජලයේ පුද්ගලයාගේ ප්‍රවේගය කියලා කියන්නේ ජලයට සාපේක්ෂව පුද්ගලයාගේ ප්‍රවේගය කියන එක. ජලයට සාපේක්ෂව පුද්ගලයාගේ ප්‍රවේගය. හරි? එහෙනම් ඔය දීලා තියෙන්නේ Vp, W. එක තේරුම් ගන්න හරි. Vp, W. යන්නෝනේ පල්ලෙහාටනේ. එහෙනම් ජලය ගලන දිශාවටම. 2 ms වෙන එක. හරි. දැන් අහන්නේ ඇත්තටම මේ වෙලාවේ මෙයා යන ප්‍රවේගය. ඇත්තටම යන ප්‍රවේගය කියන්නේ පොළවට සාපේක්ෂව ප්‍රවේගය අහන්න. මූල ධර්මයෙන් ලියන්න පුළුවන් Vp, W දාන VW, E කියලා. හරි. දැන් මේක දිශාව ලකුණු පැත්තට. දැන් Vp, W ආදේශ වෙනවා 2 ms වෙන එක දකුණට. කෙලින්ම W, E තමයි අහන්නේ. පටව ගන්න එපා දැන් ක්‍රමයට උහුරු වෙලා. දැන් කලින් ගණන් දෙකේම මාරු කරලා දාන්න උනානේ. හරි මේ ගානේ එහෙම ඕනේ නැහැ නේ. W, E අපි දන්නවා ඒකමයි ආදේශ කරන්න තියෙන්නේ. එහෙනම් මුකුත් මාරු කරන්න එහෙම ඕනේ නැහැ. හරි එහෙනම් මෙතනට කෙලින්ම එක දාන්න. දකුණු පැත්තට එකයි. එහෙනම් උත්තරේ ඉන්නේ 3 ms වෙන එක දකුණු දිශාවට. ඔන්න Vp, E. පැහැදිලිද? හරි 3යි ගන්න. හරි. අදා ගන්නකො. ඉතින් සරේ අදන්න මම වෙලාව දෙන්න. පියවරෙන් පියවර තේරුම් අරගෙන අයි මෙහෙම කළේ කියා හිතා කරන්න. හරි.
උත්තරේ ඉන්නේ 3 ms ශ්‍රේණියක දකුණු දිශාවට. හරි. හරි අපි ඊළඟ ගාන හදමු. ලියාගන්න. නිශ්චල ජලයේ බෝට්ටුවක් ගමන් කරන ප්‍රවේගය නිශ්චල ජලයේ බෝට්ටුවක් ගමන් කරන ප්‍රවේගය 10 ms ශ්‍රේණියක වේ. නිශ්චල ජලයේ බෝට්ටුවක් ගමන් කරන ප්‍රවේගය 10 ms ශ්‍රේණියක වේ. ගංගා 2 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් ගලන අවස්ථාවක ගංගා 2 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් ගලන අවස්ථාවක ගඟේ ඉහළට බෝට්ටුවක් ගමන් කරන ගඟේ ඉහළට බෝට්ටුවක් ගමන් කරන ගඟේ ඉහළට බෝට්ටුව ගමන් කරන ප්‍රවේගය සොයන්න. ගඟේ ඉහළට බෝට්ටුව ගමන් කරන ප්‍රවේගය සොයන්න. හරි. දැන් කලින් ගානේ ආభాෂයත් අරගෙන ගාන හදලා මට උත්තර දාන්නකෝ.
බලන්න දැන් අපි හිතමු ගඟ මේ පැත්තට ගලාගෙන යනවා කියලා. ජලය මන් W කියලා ගන්නවා. ජලයේ ප්‍රවේගය 2යි. බෝට්ටුව යන්න ඕනේ ගඟේ ඉහළට කියලා කියන්නේ ජලය ගලන පැත්තට විරුද්ධ පැත්තට කියන එක. ගඟේ ඉහළ කියන්නේ ජලය ගලන දිශාවට විරුද්ධ දිශාව කියන එක. හරි. දැන් අපි ඉස්සෙල්ලා රාමු ටික හඳුන්වමු. W කියන්නේ ජලය. B කියන්නේ බෝට්ටුව. D කියන්නේ බෝට්ටුව. E කියන්නේ පොළොව. හරි. E කියන්නේ පොළොව. දැන් මොනවද අපි දන්නේ? පොළොවට සාපේක්ෂව ජලයේ ප්‍රවේගය 2යි ms වෙන එක දකුණු පැත්ත. හරි. නිශ්චල ජලයේ බෝට්ටුවේ ප්‍රවේගය කියලා කියන්නේ ජලයට සාපේක්ෂව කියන එක. මොකද නිශ්චල කරලානේ ජලය. ජලයට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය 10යි ගඟේ ඉහළට යන්න ඕන ඉන්න මෙහෙට තියෙන්නේ. 10යි ms වෙන එක. එතකොට අහන්නේ ඇත්තටම මේ වෙලාවේ බෝට්ටුව කොච්චර ප්‍රවේගයෙන් යයිද කියලා. ඉතින් VB, I තමයි හොයන්න තියෙන්නේ. සමානයි VB, W ධන VW, E කියලා එන්නේ. VB, W කියන්නේ වම් පැත්තට 10යි. VW, I කියන්නේ දකුණු පැත්තට 2යි. දැන් හොඳට බලන්න මේක සුළු කරන විදිය. හරි. සුළු කරන්න එක පැත්තට හදා ගන්න. එතකොට මේකේ දිශාව නිකාම මාරු කරනවා නම් ත්‍රිල ලකුණක් දාන්න ඕනේ. එහෙම කරලා කියන්නේ දෛශිකයේ දිශාව නිකාම මාරු කරනවා නම් මුලට දාන්න ත්‍රිල ලකුණක්. හරි. එක පැත්තකින් ලියා ගන්න ඕනේ. දෛශිකයක දිශාව මාරු කිරීමට මුලට ඍණ ලකුණක් යොදනු ලැබේ. මුලට ඍණක් දාන්න ඕනේ. ඍණ ලකුණක් දාන්න. 10න් 2ක් අඩු වෙනකොට 8යි. 8යි ms වෙන එක වම් පැත්තට. හරි. කියන්නේ ගඟේ ඉහළට. හරි. හරි අඩුපාඩු හදා ගන්නකො.
හරි නේද? හරි. දැන් හැම ගානකදීම අපි හැදුවේ සමාන්තරව යන ඒවා. කෙනෙකුට විරුද්ධ වෙන්න පුළුවන් නැත්නම් එකම දිශාවට වෙන්න පුළුවන් සමාන්තරයෙන් කොහොම කරත් අපි ඊට පස්සේ පොඩ්ඩක් බලමු දිශා දෙකකට යන වස්තුන් වල ගණන් හදන්නේ කොහොමද කියලා. හරි දිශා දෙකකට ගියොත් ඒවා හදන්නේ කොහොමද කියලා චුට්ටක් බලමු. හරි. හරි. ලියගන්න මේව ගාන ඊළඟ ගාන ලියන්න. සබ්මැරීනයක් නැගෙනහිර දිශාවට සබ්මැරීනයක් නැගෙනහිර දිශාවට සබ්මැරීනයක් නැගෙනහිර දිශාවට සබ්මැරීනයක් නැගෙනහිර දිශාවට සබ්මැරීනයක් ඊළඟ ගාන සබ්මැරීනයක් නැගෙනහිර දිශාවට පැයට කිලෝමීටර් 5ක ප්‍රවේගයෙන් සබ්මැරීනයක් නැගෙනහිර දිශාවට පැයට කිලෝමීටර් 5ක ප්‍රවේගයෙන් ගමන් කරමින් සිටි නැවක් උතුරු දිශාවේ සිට සබ්මැරීනේ ගමන් මාර්ගයේ දෙසට නැවක් උතුරු දිශාවේ සිට සබ්මැරීනේ ගමන් මාර්ගයේ දෙසට පැයට කිලෝමීටර් 12ක ප්‍රවේගයෙන් පැමිණෙමින් සිටි සබ්මැරීනයට සාපේක්ෂව නැවේ ප්‍රවේගය සොයන්න. සබ්මැරීනයට සාපේක්ෂව නැවේ ප්‍රවේගය සොයන්න. හරි. අපි ඉස්සෙල්ලා හොඳට අහගෙන ඉන්න. මම කියලා දෙන්නම්. හරි. ඊට පස්සේ වෙලාව දෙන්නම් හදන්න. හරි. හොඳට අහගෙන ඉන්න. මම ඉස්සෙල්ලා රූපය අඳිනවා. සබ්මැරීනේ අපි ගමු S කියලා. සබ්මැරීනේ S. හරි. නැව අපි ගමු N කියලා ගමුකෝ. කැමති අකුරක් දාගන්න පුළුවන් මේවට. හරි. පොළොව E කියලා ගමු. හරි. දැන් සබ්මැරීනේ නැගෙනහිර දිශාවට. දිශා ටික කොහොමද? උපාලි ඊළඟ නැවේ ගිහින් ධම්මි නිදිද බලාවරින් නෙමෙයි. නැගෙනහිර කියන්නේ මේ පැත්ත. එහාට යන්නේ පැයට කිලෝමීටර් 5ක ප්‍රවේගයෙන්. නැවක් උතුරු දිශාවේ ඉඳලා එන්නේ. උතුරේ ඉඳන් එන්නේ. නැව උතුරේ ඉඳලා එනවලු සබ්මැරීනේ ගමන් මාර්ගයේ දිහාවට. ඔන්නම කියන්නේ. පැයට කිලෝමීටර් 12ක ප්‍රවේගයෙන්. දැන් සබ්මැරීනේට සාපේක්ෂව නැවේ ප්‍රවේගය අහන්නේ. ඉස්සර ගන්න ගත්ත ටික ලියා ගන්න. මොනවද දන්නේ? පොළොවට සාපේක්ෂව සබ්මැරීනේ ප්‍රවේගය 5යි දකුණු පැත්තට කියලා දන්නවා. පොළොවට සාපේක්ෂව නැවේ ප්‍රවේගය 12යි 15ට කියලා දන්නවා. අපිට ඕනේ සබ්මැරීනේට සාපේක්ෂව නැවේ ප්‍රවේගය. ඒ කියන්නේ Vn, S සබ්මැරීනයට කිව්වම S දෙවෙනියට. හරි. මේක ලියන්න පුළුවන් Vn, E
ධන VE, S කියලා ලියන්න පුළුවන්. කොහොම ලියන්න පුළුවන්. VN, I කියන්නේ 15ට 12යි. අපි දන්නේ VS, I හැබැයි අපිට ඕනේ VE, S. මම ලකුණ එහෙමම තියෙද්දි දිශාව විතරක් මාරු කරගන්නවා. හරි? ඔන්න ඔක වෙනවා. හරි ඉතින් මේ ටික හදාගන්නකො. මම ඊටු ටික කරන විදිහ ඊට පස්සේ කියා දෙන්නම්. හරි මේ ටික තේරුම් ගන්න කරන්න.
හරි. බලාගන්න ඊළඟ කරන විදිය. දැන් ඔයාලට මතක ඇති අපි දෛශික පාඩමේදී කියා දුන්නා දෛශික ආකලන නියමය කියලා එකක්. හරි මතක නැත්නම් ආයි බලන්න ක්ලාස් එක වුණාම දෛශික ආකලන නියමය. මොකක්ද ඒකෙන් කියුනේ? මෙහෙම A හා B කියලා දෛශික දෙකක් තියෙනවා නම් ඒ දෙක ත්‍රිකෝණයක පාද දෙකකින් විශාලත්වයෙන් හා දිශාවෙන් නිරූපණය කරාම ඒ ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න අවශ්‍ය ඉතිරි පාදයේ විශාලත්වයෙන් හා දිශාවෙන් ඒ දෙකේ දෛශික එකතුව නැත්නම් කියනවා සංප්‍රයුක්තය කියලා. සංප්‍රයුක්තය නිරූපණය වෙනවා කියන එක තමයි දෛශික ආකලන නියමයෙන් කියවෙන්නේ. දැන් මේ තියෙන්නේ දෛශික දෙකක්නේ. මේ දෙක ආකලනය කරන්න එකතු කරන්න අපිට මේ තියරිය පාවිච්චි කරලා හැකියි. හරි බලන්න ගන්න විදිය. හරි. දැන් ත්‍රිකෝණය අඳින්න. ඉස්සෙල්ලා කෝක ගත්තත් කමක් නැහැ. මම පහ ගන්නම්කෝ. පහ තියෙනවා මේ පැත්ත. 12 තියෙනවා මේ පැත්ත. පටන් ගත්ත තැන ඉඳලා ඉවර වෙන තැනට රේඛාව අඳින්න. දැන් මෙන්න නිරූපණය වෙනවා Pn, S ප්‍රවේගය. හරි. ඒක තමයි හොයන්න තියෙන්නේ. හරි අඳින්නකෝ. දෛශික ආකලන නියමයෙන් කියලා දාලා අඳින්නකෝ. එතන පයිතගොරස් ප්‍රමේය දාලා තමයි අපිට Vn, S හොයන්න වෙන්නේ. මේකේ වර්ගය සමානයි 5 වර්ගයේ ධන 12 වර්ගයේ වර්ගය කියලා එනවා. 5 වර්ගයේ 25යි 12 වර්ගය 144යි. එහෙනම් Vn, S එන්නේ 169 වර්ගමූලය. උත්තරේ 13යි. පැයට කිලෝමීටර් 13යි හරි. පැයට කිලෝමීටර් 13යි. උත්තරේ ඉන්නේ පැයට කිලෝමීටර් 13යි කියලා දෛශික ආකලන නියමයේ දාලායි ගන්න ඕනේ. පැයට කිලෝමීටර් 13යි උත්තරේ ඉන්නේ. හරි දැන් මේකේ දිශාවක් ඉදිරිපත් කරන්නත් ඕනේ අපි. හරිද? නිකාම්ම උත්තරේ කියලා හරියන්නේ නැහැ. දිශාවක් දෙන්න ඕනේ. අපිට මෙන්න මේ කෝණය හොයලා කියන්න පුළුවන් නේ. ඇල්ෆා. ඕන මේක හොයලා තිබ්බත් ගැටලුවක් නැහැ. ඇල්ෆා හොයන්න. tan alpha සමානයි සම්මුඛ පාදයේ 12යි. tan alpha කියන්නේ සම්මුඛ පාදයේ විදිහින් බද්ධ පාදයෙන් බද්ධ පාදයේ 5යි. දැන් alpha එන්නේ tan inverse 12 බෙදීම 5. හරි. ඔන්න ඒ කෝණය වල තිබ්බාම හරි දිශාව පෙන්නන්න. හරි. දිශාව පෙන්නන්නේ එහෙම රූප සටහනේ alpha ලකුණු කරාම ඇති. වෙන මොකුත් කියන්න ඕනේ නැහැ. හරි. දිශාව වෙනුවට කෝණය තමයි හොයලා තියන්නේ. හරි.
හරි. අපි ඊළඟ ගානට යමු. ඊළඟ ගාන තියාගන්නවා මෙහෙම. එන සුළඟක් නොමැති අවස්ථාවක සුළඟක් නොමැති අවස්ථාවක සුළඟක් නොමැති අවස්ථාවක වැස්සක් සුළඟක් නොමැති අවස්ථාවක වැස්සක් පැයට කිලෝමීටර් 4ක ප්‍රවේගයෙන් පැයට කිලෝමීටර් 4ක ප්‍රවේගයෙන් සිරස්ව පතනය වේ. 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 සුළඟක් පැයට කිලෝමීටර් 3 ප්‍රවේගයෙන් සුළඟක් පැයට කිලෝමීටර් 3 ප්‍රවේගයෙන් තිරස්ව හමා යන්නේ නම් සුළඟක් පැයට කිලෝමීටර් 3 ප්‍රවේගයෙන් තිරස්ව හමා යන්නේ නම් එවිට වැස්සේ ප්‍රවේගය ගණනය කරන්න. එවිට වැස්සේ ප්‍රවේගය ගණනය කරන්න. එවිට වැස්සේ ප්‍රවේගය ගණනය කරන්න. හරි උත්සාහ කරමු. උත්සාහ කරන්න බලන්න.
හරි බලන්න මම වැස්ස ගන්නම් R කියලා වැස්ස කැපිටල් R කියලා ගන්නවා හරිද වැස්ස කැපිටල් R ඊට පස්සේ සුළඟ ගන්නවා මම W කියලා පොළොව ගමු අපි E කියලා පොළොව E හරිද දැන් මොනවද දන්නේ අපි සුළඟේ ප්‍රවේගය පැයට කිලෝමීටර් 3යි කියලා දන්නවා. ඒ කියන්නේ පොළොවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය පැයට කිලෝමීටර් 3යි තිරස්වලු හමාගෙන යන්නේ. තිරස්. හරිද? සුළඟක් නොමැති විට වැස්සේ ප්‍රවේගය කිව්වම සුළඟ නිශ්චල නම් වැස්සේ ප්‍රවේගය. ඒ කියන්නේ සුළඟට සාපේක්ෂව. මේක හරියට තේරුම් ගන්න ඕනේ. සුළඟ නිශ්චල විට කිව්වම සුළඟට සාපේක්ෂව ගන්න. දැන් VR, W කියන්නේ පැයට කිලෝමීටර 4යි. සිරස්ස 15. හරිද? දැන් ඇත්තටම වැස්ස වහින්නේ කොයි පැත්තටද කොයි ප්‍රවේගයෙන්ද කියලා අහන්නේ. ඒ කියන්නේ අපි හොයන්න ඕනේ පොළොවට සාපේක්ෂව වැස්සේ ප්‍රවේගය. ඒක සමානයි VR, W ධන VW, E කියලා එනවා. VR, W කියලා කියන්නේ 4යි පල්ලෙහාට. VW, E කියලා කියන්නේ 3යි දකුණට. ඔන්නෝම ඉන්නේ හරි. දැන් අනිත් ත්‍රිකෝණය අඳින්න. 3 මේ පැත්තට 4 මේ පැත්තට. පිළිවෙල වෙනස් වුණාට කමක් නැහැ. කියන්නේ ඔන්න මෙහෙම අඳින්නත් පුළුවන්. 4 ඉස්සෙල්ලා ඇඳලා 3 පස්සේ අඳින්නත් පුළුවන්. කොහොම කරත් එකයි. මෙන්න එනවා VR, E. දැන් පයිතගොරස් ප්‍රමේය දාලා හොයන්න. පයිතගොරස් ප්‍රමේය දාලා හොයන්න. හරි. උඩ බලන්න උත්තරේ ගන්න විදිය. පයිතගොරස් ප්‍රමේය දාන්න තියෙන්නේ VR, E සමානයි 3 වර්ගය ධන 4 වර්ගය.
එතකොට VR, E සමාන වෙන්නේ මෙතන 9යි මෙතන 16යි 25යි කියනකො 25 වර්ගමූලය. එන්නේ පැයට කිලෝමීටර 5යි. උත්තරේ එන්නේ පැයට කිලෝමීටර 5යි. දිශාව හොයලා තියන්න අපි ඇල්ෆා කියලා ගමු මෙන්න මේ කෝණේ. එතකොට tan ඇල්ෆා සමාන වෙනවා සම්මුඛ පාදයේ 4යි මධ්‍ය පාදයේ 3යි. ඇල්ෆා සමාන වෙන්නේ tan inverse 4 බෙදීම 3ට. ඇල්ෆා සමානයි tan inverse 4 බෙදීම 3ට. හරි නේද? හරි. ඔන්න අපි සාපේක්ෂ ප්‍රවේගය ගණන් හදන හැටි කතා කරලා ඉවරයි එතකොට. හරි දැන් මම ඔයාලට ටියුබ් ටික පෝස්ට් එකට දානවා හෙට. හරිද? එතකම මම ගෲප් එකට ටියුබ් එක දාන්නම්. හරිද? දැන් මේ කොටසේ ටියුබ් එක ගෲප් එකට දාන්නම්. ඔයාලට මේ සතිය ඇතුළත ටියුබ් එක හම්බෙයි ගෙදෙට්ට. හරිද? හරි. ඊටකට මේ ගිය සතිය අපි කරපු පාඩමේට අදාළ ටියුබ් එකක් මම දැන් ගෲප් එකට දාන්නම්. ඒකේ නෑ. හරිද? මේ කොටසයි තව ඉස්සරහට කරන්න තියෙන කොටස් දෙකයි ටියුබ් තමයි එවන්නේ. හරිද? එතකොට හැබැයි ටියුබ් ආවට ටිකක් පරිස්සමින් ඒ ටික ගන්න. මොකද මේ දවස්වල තියෙන තත්ත්වය භයානකයි. හරිද? කිසිම දෙයක් අල්ලන්න කරන්න යන්න එපා. සැනිටයිසර් කරන්න නැතුව. හරි සල්ලිවත් අල්ලන්න එපා. හරි? ඒ තරම් තියෙන තත්ත්වය භයානකයි. හොස්පිටල් වල ඉන්න නෑ. හරිද? මේ මාධ්‍යයෙන් පෙන්නනවට වඩා භයානක තත්ත්වයක් ඇත්තටම තියෙනවා. හරි? ගෙදරින් එළියට වහින්නවත් නැතුව ඉන්නවා නම් වඩා හොඳයි. හරිද? හරි. එතකොට මේ කරපු ටික හොඳට බලලා හරි ෂෝට් නෝට් එකක් කියලා දෙයක් හදන්න එහෙම දෙයක් නෑ. මම දීපු නෝට් එක ෂෝට් තමයි. හරි ඒක බලාගත්තාම අවශ්‍ය ටික විතරයි තියෙන්නේ. ඊට වැඩි දෙයක් නෑ. හරිද? අවශ්‍ය ප්‍රමාණය අඩුත් නැතුව වැඩිත් නැතුව තියෙනවා. හරි? ඔයාලා පුරුදු වෙන්න ඕනේ ගණන් ටික හදන විදිය අර හැම වෙලේම තව කාට හරි කියා දෙන්න පුළුවන් විදියට තේරුම් ගන්න. හරි? මගෙන් කවුරු හරි මේ ගැන අහුවොත් මම කොහොමද මේක පැහැදිලි කරන්නේ කියන අවබෝධය ඇතුව හැම වෙලේම ගණන් හදන්න. හරිද? මේ ස්ටෙප් එකකින් ස්ටෙප් එකට යද්දී ඇයි මෙහෙම කරන්නේ කියන එක හැම වෙලේම තේරුම් ගන්න ඕනේ. තව කාට හරි කියා දෙන්න පුළුවන් මට්ටමේ. හරි? ඒකින්ද අදම මේ ගණන් ටික අහපව හදන්න. අදම හදන්න. හරිද? අදම හදලා ඒ ටික පුරුදු වෙලා ඊට පස්සේ ටියුට් එකේ තියෙන ගණන් ටික කරන්න තියෙනවා. හරි? දැන් මේ පාඩමට දාන ටියුට් එක මම ඔයාලට ගෙදරට ටියුට් එක එනකම් ගෲප් එකකට දාන්නම්. හරි? හරි එහෙනම් අදට මෙතනින් නවත්තනවා. රෙකෝඩින් ඕනයි ඉල්ලන්න මම දැක්ක සමහරු ලීව් වෙලා ආයි සම්බන්ධ වෙනවා. ඒකින්ද රෙකෝඩින් ඕන කට්ටිය ඉල්ලන්න. හරි එහෙනම්